ආයිබෝවන් සුබ දවසක්. අද දින අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රමාණ සමිතියක ඩිප්ලෝමා පාඨමාලාවේ ප්‍රධාන විෂය මොඩියුලයක් වන Contract Administration 1 කියන මොඩියුලේ ප්‍රධාන මාතෘකාවක් වන Procurement System පිළිබඳව. මේ යටතේ අද කතා කරන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ වන ප්‍රසම්පාදන ක්‍රමවේදයන් සම්බන්ධයෙන්. මේ යටතේ මා කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේදී අපිට වැදගත් වන ප්‍රසම්පාදන ක්‍රමවේදය එහෙම නැත්නම් procurement system කියන්නේ කුමක්ද කියන කාරණය. ඒ වගේම මේ යටතේ අපි සාකච්ඡා කරනවා මේ නිසියාකාරයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් භාවිතා නොකිරීම නිසා ඉදිකිරීම් ශාස්ත්‍රයට ඇතිවෙන්න පුළුවන් බලපෑම් පිළිබඳව. ඒ වගේම මේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අපි හඳුන්වා දීම හරහා බලාපොරොත්තු වන අරමුණු සම්බන්ධයෙන්. ඒ වගේම අවසානයේදී මේ procurement system වර්ගීකරණයක් අපි මේ යටතේ සිදු කරනවා. අප පළමු වශයෙන්ම බලමු මේ procurement system ගැන අධ්‍යයනය කිරීමට පෙර මේ ඉදිකිරීම් ශාස්ත්‍රය ගැන දල අදහසක් ලබා ගමු. ඉදිකිරීම් ශාස්ත්‍රය කියලා කියන්නේ ඊට කුඩා ප්‍රමාණයේ ඉඳන් විශාල ප්‍රමාණය දක්වා විහිදී යන ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රයේදී විවිධ අවදානම සහිත අවස්ථා අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විවිධ වර්ගයේ බිල්ඩින් ව්‍යාපෘති, ඒ වගේම රෝඩ් ප්‍රොජෙක්ට්, හයිවේ ප්‍රොජෙක්ට්, ඒ වගේම වෝටර් ප්‍රොජෙක්ට්, ඉරිගේෂන් ප්‍රොජෙක්ට් ආදී වශයෙන් විවිධ පරාසයන් වලට මේ ශාස්ත්‍රය විහිදෙනවා. ඒ වගේම විවිධ පාර්ශ්ව මේ ඉදිකිරීම් ශාස්ත්‍රයත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් මේ process එක ඇත්තටම අපිට වැදගත් වෙනවා මේ procurement කියන process එක මේ ඔස්සේ කටයුතු කිරීම සඳහා. අපි පළමු වශයෙන් බලමු මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේදී අපි හඳුන්වන භාණ්ඩ, සේවා සහ කාර්යයන් කියන දේවල්. එතකොට මේ පළමු වශයෙන් අපි බලමු ඉදිකිරීම් ශාස්ත්‍රයේදී වැදගත් වන භාණ්ඩ මොනවද කියලා. අපි ඉදිකිරීම් ශාස්ත්‍රයේදී raw materials, various product, commodities, plant and equipment ඒ ආදී වශයෙන් මේ භාණ්ඩ කියන ඒවා අපිට විවිධ වර්ග වලට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ භාණ්ඩ ඒ වගේම විවිධ කාර්යයන් සහ සේවාවන් මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේදී හඳුනා ගන්නවා. මේ work යටතේ අපි හඳුන්වන්නේ විවිධ ඉදිකිරීම් කටයුතු, reconstruction වැඩ, ඒ වගේම repair සහ renovation work සහ විවිධ වර්ගයේ නවීකරණ කටයුතු ඒ ආදී වශයෙන් අපිට මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ තියෙන කාර්යයන් අපිට වර්ග කරන්න පුළුවන්. ඉන්පසු අපි බලමු මේ ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ විවිධ සේවාවන් මොනවද කියලා. ඉදිකිරීම් ශාස්ත්‍රයේදී අපිට විවිධ සේවාවන් අපිට හඳුනා ගන්න පුළුවන්. construction services, architectural services, එතකොට quantity surveying services ඒ ආදී වශයෙන් විවිධ වර්ගයේ සේවාවන් මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේදී අපිට හම්බ වෙනවා. අපි ඇත්තටම මේ procurement කියන system එක හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේදී භාවිතා කරන භාණ්ඩ, සේවා සහ කාර්යයන් එහෙම නැත්නම් good work or services සේවා අපි අපේ ව්‍යාපෘති වලට මනාව ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි මේ procurement කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපි මේ procurement process එකක් කරා බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී මේ ව්‍යාපෘතියේ client-ගේ අරමුණු ටික achieve කර ගැනීම තමයි. එතකොට සාමාන්‍යයෙන් මේ ඉදිකිරීම් ව්‍යාපෘතියේ client කෙනෙක් කියලා කියන්නේ මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් මුදල් ආයෝජනය කරලා ඒ ඉදිකිරීම කිරීම අවශ්‍ය වෙන පුද්ගලයා තමයි අපි client කෙනෙක් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. ඉතින් මේ client සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි time, අනිත් එක quality සහ cost එක. මෙන්න මේ කියන කාරණා තුන තමයි ඔහුගේ ප්‍රධාන අරමුණු වෙන්නේ. මොකද ඔහු තමයි මේ ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නේ. ඔහුට තමයි මේ ඉදිකිරීම සම්බන්ධයෙන් මනා අවබෝධයක් තියෙන්නේ. ඉතින් ඔහු මේ සම්බන්ධයෙන් ඉතා ඉහළ අවධානයක් යොමු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඕනම client කෙනෙක් බොහෝ අවස්ථාදී බලාපොරොත්තු වෙන්නේ අඩුම මිල ගණන් යටතේ උපරිම quality එකක් තියෙන නිෂ්පාදනයක් දීලා තියෙන කාල සීමාව තුළදී තමන් සතු කරගන්න. ඉතින් මේ ක්‍රමවේදය තමයි procurement කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රමවේදය අපිට මේ විදිහට රූපරාමයේ පේන විදිහට ඕගලන්ට පෙන්වන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක්ට යම්කිසි ව්‍යාපෘතියක් සඳහා යම්කිසි භාණ්ඩයක්, යම්කිසි කාර්යයක්, යම්කිසි සේවාවක් නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ අත්පත් කරගැනීමේ ක්‍රියාවලිය අපි procurement කියලා හඳුන්වනවා. එතකොට මේකේ අරමුණ තමයි මේ අර client-ගේ තියෙන ප්‍රධාන රික්වයර්මන්ට් තුන time, quality, cost කියන ප්‍රධාන objective ටික achieve කර ගැනීම. හරි. ඇත්තටම මේ procurement කියලා කියන්නේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නැත්නම් කාර්යයක් තමන් සතු කරගැනීමේ ක්‍රියාවලිය පමණක් නොවේ. මේකේ ඉතා විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඇත්තටම මේකේ ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරන සිස්ටම් එක විතරක් නෙමෙයි මේ හා සම්බන්ධ contract types, form of contract, tendering, bidding ආදී වශයෙන් මේක විශාල process එකක් ඔස්සේ තමයි සිදු කර යුත්තේ. එතකොට අපි දැන් අපි මේ සාකච්ඡා කරපු දේවල් සමග එකතු වෙලා අපි යම්කිසි දල හැඳින්වීමකට එළඹෙමු procurement කියලා කියන්නේ මොකක්ද කියලා. අපිට දැන් මෙච්චර වෙලා කතා කරපු දේවල් එක
අපිට යම්කිසි තීරණයක නිගමනයට එන්න පුළුවන්. ප්‍රොකියුමන්ට් එකක් කියලා කියන්නේ යම්කිසි ප්‍රොජෙක්ට් එකක් ඩිලිවර් කරන සිස්ටම් එකක්. ඇත්තටම මේක හොඳ ප්‍රොසෙස් එකක් විදිහට අපි හඳුනන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක්, සේවාවක් හෝ කාර්යයක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන්. මේක නිවැරදි ක්‍රමයකට ඔස්සේ සිදු කරගත යුතුයි. මේ හා සම්බන්ධයෙන් විශේෂ ස්ටෑන්ඩඩ් කන්ඩිෂන්ස්, එතකොට ස්ටෑන්ඩඩ් රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් මේවා ෆලෝ කරලා තමයි මේ ප්‍රොසෙස් එක කරන්න ඕනේ. ඉතින් අපිට ඒක මේ විදිහට හඳුනන්න පුළුවන්. Procurement is a process of acquiring good work or services appropriately. ඒ කියන්නේ නිවැරදි ක්‍රමයකට ඔස්සේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අත්පත් කර ගැනීමයි. හරි. මේකදී ඇත්තටම විශාල කාර්යභාරයක් සිදු කර යුතුයි මේ හිට විවිධ කණ්ඩායම් සම්බන්ධන විවිධ ආයතනවල විශේෂයෙන්ම සප්ලයි ඩිවිෂන් එක, ප්ලෑනින් ඩිවිෂන් එක ඔවුන්ගේ දායකත්වයත් එක්ක තමයි ඇත්තටම මේ කටයුත්ත සිදු කර යුත්තේ. ඉතින් මොවුන්ට විවිධ මේ හා සම්බන්ධයෙන් ඔහුට විශේෂිත රාජකාරී තියෙනවා. ඒවා නිවැරදි ක්‍රමයකට ඔස්සේ අනිවාර්යයෙන්ම සිදු කරගත යුතුයි. ඇත්තටම මෙහිදී ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අර කලින් කිව්වා වගේ ක්ලයන්ට්ගේ ප්‍රධාන අරමුණු තුන, ක්ලයන්ට්ගේ ටයිම් ක්වොලිටි කොස්ට් තුන කියන ආදී ඇචීව් කර ගැනීම සමා මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් අපිට අවසානයේදී මේක procurement කියලා කියන්නේ මොකද්ද? Procurement is a process of acquiring good work or services appropriately. ඇත්තටම මේකදී අපි අන්තිමට බලාපොරොත්තු වෙන්නේ අර ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එක ඇචීව් කර ගැනීම. ඇත්තටම මේක විනිවිදභාවයක් ඔස්සේ සහ වගකීමක් ඔස්සේ සිදු කළ යුතු process එකක්. ඉතින් අපිට මේක වැදගත් වෙනවා. ඒක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ important to ensure transparency and accountability of the funds කියලා. හරි. අපි දැන් බලමු මේ ඉදිකිරීම ශාස්ත්‍රයේදී අපි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් නිසියාකාරයෙන් භාවිතා නොකිරීම නිසා ඒ කියන්නේ inappropriate procurement system එකක් අපි implement කරොත් එහෙම ඒකෙන් වෙන බලපෑම මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරා ක්ලයන්ට්ගේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා time quality cost කියන කාරණා තුන. ඉතින් මේ කියන achievement වලට අපිට ළඟා වෙන්න බැරි වෙනවා මේ ක්‍රමවේදය හරියාකාරයෙන් සිද්ධ නොකළොත්. ඉතින් මේක ඇත්තටම longer time period for completion කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන කාල සීමාව තුළදී අපිට මේ ඉදිකිරීම හෝ අදාළ භාණ්ඩය අපසතු කරගැනීමේ ක්‍රියාවලිය සිදු කරගන්න බැරි වෙනවා. ඒකත් අපේ ප්‍රධාන අවාසියක් විදිහට හඳුනන්න පුළුවන්. මේ inappropriate procurement system එකක් ඒ කියන්නේ නිසියාකාරයෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයක් භාවිතා නොකිරීම හරහා. ඇත්තටම ඒ වගේම තමයි අපිට quality අඩු specification නොලැබෙන භාණ්ඩයක් සමහරට අපිට අත්පත් කරගන්න සිද්ධ වෙනවා මේ ප්‍රසම්පාදන ක්‍රමවේදයන් නිසියාකාරයෙන් සිදු නොකිරීම නිසා. ඒ වගේම තමයි ක්ලයන්ට් මේ ව්‍යාපෘති වල සම්බන්ධන ක්ලයන්ට් විශාල අවදානමක් තියෙනවා. තමන්ගේ මුදල් සහ කාලය ඔහුගේ බලාපොරොත්තු සේරම විනාශ වෙන්න පුළුවන් මේ ක්‍රමවේදය නිසියාකාරයෙන් සිදු නොවුනොත්. ඇත්තටම මේ අපි දන්නවා දැන් ඉදිකිරීම ශාස්ත්‍රයේදී විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙනවා, විවිධ සප්ලයර්ස් සම්බන්ධ වෙනවා. ඉතින් ඔවුන් හරහා තමයි මේ භාණ්ඩය හෝ සේවාව මිලට ගත යුත්තේ. ඉතින් මේ ක්‍රමවේදය හරියාකාරයෙන් සිද්ධ නොවුනොත් මොකද වෙන්නේ? මොවුන් අතර අනිවාර්යයෙන්ම ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ අවසානයේ ව්‍යාපෘතියක් කරා යම්කිසි ලාභයක් ලබා ගන්න විශේෂයෙන්ම කොන්ත්‍රාත්කරුවන් යම්කිසි ලාභයක් අපේක්ෂාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මේ ක්‍රමවේදයන් හරියාකාරයෙන් සිද්ධ නොවුනොත් මේ සියලුම පාර්ශ්වයන්ට යම්කිසි අලාභයක් සිදු වෙන්න පුළුවන්. ඔහු බලාපොරොත්තු වෙන ප්‍රොෆිට් මාජින් එක ඇචීව් කරගන්නත් බැරි වෙන්න ඒක හේතුවක් වෙනවා. හරි. අපි ඊළඟට බලමු මේ සම්පාදන ක්‍රමවේදයන් ඔස්සේ අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු මොනවද කියලා. Objectives of the procurement system කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි අපි කලින් කතා කරේ නිවැරදි procurement system එකක් අපි implement නොකිරීම නිසා ඇතිවෙච්ච බලපෑම්. ඉතින් ඒවෙම අනිත් පැත්ත ඒ කියන්නේ ඒව හරියාකාරයෙන් අපි කරොත් එහෙම අපිට ලබා ගන්න පුළුවන් අරමුණු තමයි ඊළඟට කතා කරන්නේ. එතකොට අපිට මේක හඳුනා ගන්න පුළුවන් අපිට provide maximum economy ඒ කියන්නේ ක්ලයන්ට්ගේ අරමුණු තුන least cost ඒ කියන්නේ අවම මිල ගණන් යටතේ උපරිම quality එකක් තියෙන භාණ්ඩයක් හොඳම quality එකක් තියෙන භාණ්ඩයක් දීලා තියෙන කාල සීමාව තුළදී අත්පත් කරගෙන කියාවලිය අපේ ප්‍රධාන අරමුණක්. ඒ වගේම තමයි rules and regulations වලට අදාළව මේ භාණ්ඩය හෝ සේවාව මිලට ගැනීම අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ දීලා තියෙන rules and regulations වලට අනුව තමයි මේ භාණ්ඩ හෝ සේවා මිලට ගන්න. ඉතින් ඇත්තටම ඒකත් අපේ procurement system එකේ ප්‍රධාන අරමුණක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේකදී විවිධ ස්පෙસિෆිකේෂන් වලට අදාළව rules and regulations, international obligations මේවට අදාළව තමයි මේ භාණ්ඩ හෝ සේවා මිලට ගන්න. එතකොට අපි ලබා ගන්න භාණ්ඩයේ හොඳ quality එකක් තියෙන භාණ්ඩයක් වෙනවා. To provide the fair and equal environmental ඇත්තටම ඒකත් මේ procurement system යටතේ තියෙන ප්‍රධාන වාසියක් සහ එකෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණක් අපිට හැමතෙම සමාන අවස්ථාවන් සහ සමාන
සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් මේ ප්‍රසම්පාදන ක්‍රමයේදෙන ඔස්සේ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවන් සපයෑම විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපෘතිවලදී මේ කියන කාරණය ඉතාමත් ඉහළින් සලකා බලනවා. To ensure the transparency ඒ කියන්නේ විනෝදභාවයක් ඔස්සේ අපි මේ මුදල් වියදම් කරන්න ඕනේ විශේෂයෙන්ම ව්‍යාපෘතිවලදී යම්කිසි පුද්ගලයෙක්ගේ මේ ඔහු ආයෝජනය කරන මුදල් වල විනිවිදභාවයක් තියෙන්න ඕනේ. ඒවා නාස්ති කරන්න බෑ. අල්ලස් හෝ කොමිස් ලබාගෙන හිතවත්කම් මත යම්කිසි සප්ලයි කෙනෙක්ට භාණ්ඩ ලබා දීම සිදු නොකළ යුත්තක්. ඉතින් මේ ක්‍රමය දැන් හරියාකාරයෙන් සිද්ධ වුණොත් එහෙම අපිට සම්පූර්ණ ට්‍රාන්ස්පරන්සි එක එන්ෂුවර් කරන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිදභාවය අපිට ඇති කරන්න පුළුවන්. අනිත් එක තමයි රිස්ක් ෆැක්ටර්ස් අපිට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන ප්‍රිවෙන්ට් රිස්ක් ෆැක්ටර්ස් කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අවදානම් සාගත තත්ත්වයන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි secure the confidentiality විශ්වාසනීයත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් යම්කිසි මේක ගොඩක් වෙලාවට ටෙන්ඩර් ක්‍රමවේදයක් ඔස්සේ තමයි මේ මිල ගණන් කැඳවන්නේ. ඒකෙදි අපි සෑමටම එක හා සමාන අවස්ථාවල් ලබා දෙනවා. ඒ වගේම ඔවුන් ලබා දෙන රේට් වලට උපරිම සුරක්ෂිතතාවයක් දෙනවා. ඒ කියන්නේ ඔවුන් ලබා දෙන රේට් වෙනත් අයන්ට දැනගන්න සඳහා අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් මේක ඉතා වැදගත් ප්‍රොසෙස් එකක් මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක් හරියාකාරයෙන් ඉම්ප්ලිමන්ට් කිරීම. ඇත්තටම ඒ වගේම තමයි අර සම්පූර්ණ අපි ප්‍රොකියුමන්ට් ලෙස අපි හැඳින්වුවේ ඉස්සර යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් කාර්යයක් තමන් සතු කරගැනීමේ ක්‍රියාවලිය. ඉතින් මේ ප්‍රොසෙස් එක සාර්ථක කරගන්නත් මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක හරහා අපිට අවකාශය ලැබෙනවා. හරි. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් වල තියෙන වර්ගීකරණය. මේ ප්‍රොකියුමන්ට් අපිට විවිධ ආකාරයෙන් වර්ග කරන්න පුළුවන්. අපි මේ පිළිබඳ ඉදිරි පාඨමාලාවන් වලදී හදාරමු. අදට නවතිමු. ස්තුතියි.